සදහම් විදු කිරණ බුද්ධ ධර්මය අපස සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා බලංගොඩ අධ්‍යාපන කලාපය ඔබ වෙත ඉදිරිපත් කරයි. පුතේ දුවේ අද දවසේදී අපි ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ 10 වන ශ්‍රේණියේ 20 වන පාඩම හෙළ කලාවන් සුරකිමු. 11 වන ශ්‍රේණියේ 18 වන පාඩම හෙළ බුදු කලාවේ අසිරිය. බෞද්ධ කලාව අපි ප්‍රධාන වශයෙන් කොටස් 5කට බෙදා ගන්නවා. ඒ අනුව ස්තූප, මූර්ති, චිත්‍ර, කැටයම් සහ ගෘහ නිර්මාණ වශයෙන්. අපි මුලින්ම සාකච්ඡා කරමු පුතේ දුවේ බුදුදහමේ ප්‍රධාන පූජනීය ස්ථානයක් වශයෙන් සැලකෙන ස්තූපය පිළිබඳව. ස්තූපය කියලා කියන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියේ එක් අංගයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශාරීරික චෛත්‍ය නිරූපණය කරනවා මේ ස්තූපය තුලින්. බුදු, පසේ බුදු, මහරහත් යන උතුමන්ගේ ධාතුන් වහන්සේ හා විවිධ පූජා වස්තු තැන්පත් කොට ස්තූප ඉදිකිරීම අතීතයේ සිටම ආරම්භ වෙලා තිබෙනවා. ඒ වගේම ලක්දිව බුදුදහම ස්ථාපිත වීමත් සමග දිවුණු මුල්ම දාගබ අනුරාධපුරයේ පිහිටි තූපාරාම දාගබයි. එය බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් කොට දෙවන පෑතිස් රජතුමා විසින් ඉදි කරලා තිබෙනවා. විවිධ හැඩයන්ගෙන් යුත් ස්තූප ඉදිවීම නිසා ස්තූප කලා විකාශය සම්බන්ධයෙන් වැදගත් වෙනවා. අපි ඊළඟට ඉගෙන ගනිමු දුවේ පුතේ ස්තූප ආකෘති පිළිබඳව. ඒ අනුව එකක් තමයි ඝණ්ඨාකාර ආකෘතිය. ඒ කියන්නේ සීනුවක හැඩය නිරූපණය කරන්නේ. දෙවෙනි එක ඝටාකාර ආකෘතිය කලයක හැඩය නිරූපණය කරනවා. තුන්වන ආකෘතිය බුබ්බුලාකාර දේ බුබුලක හැඩය නිරූපණය කරනවා. හතරවෙනි ආකෘතිය ධාන්‍යාකාර ධාන්‍ය ගොඩක හැඩය නිරූපණය කරනවා. පස්වෙනි ආකෘතිය පద్මාකාර නිලුම් මලක හැඩය නිරූපණය කරනවා. හයවෙනි ආකෘතිය ආමලාකාර නෙල්ලි ගෙඩික ස්වභාවය හැඩය පෙන්වුම් කරනවා. ඔබට පුළුවන් අපි පෙර සඳහන් කළ ස්තූප ආකෘති 6 පිළිබඳව අවධානය යොමු කරන්න. ඊට අදාළ පින්තූර දක්නට ලැබෙනවා. අපි ඉහත සඳහන් කළ ස්තූප ආකෘති අතුරින් ශ්‍රී ලංකා තුල දැක්ගත හැකි වන්නේ ආකෘති 3ක දාගැබ් පමණයි. තූපාරාම චෛත්‍ය, එවැගේම මහියංගන ස්තූපය අපි සඳහන් කරනවා මියගුණ සෑය කියලා ඝණ්ඨාකාර ආකෘතියෙන් යුක්තයි. රුවන්වැලි මහා සෑය, අබේගිරි ස්තූපය පුතේ දුවේ බුබ්බුලාකාර ආකෘතියෙන් යුක්තයි. එවැගේම කැලණි රජමහා විහාරයේ ස්තූපය කැලණි දාගබ ධාන්‍යාකාර ආකෘතියෙන් යුක්ත වෙනවා. ඉතිරි හැඩවලට අයත් ස්තූපද තිබූ බව විචාරකයන්ගේ මතය බවට පත් වෙනවා. ඉගෙන ගනිමු, අපි දැක බලා ගනිමු තූපාරාම චෛත්‍ය. ඔබට මේ පින්තූරෙන් පේනවා අනුරාධපුරයේ තිබෙන ඒ ස්තූපාරාම චෛත්‍යරාජන් වහන්සේ. අනුරාධපුර පූජා භූමියේ තිබෙන රුවන්වැලි මහා සෑයේ පින්තූරයක් ඔබට පුළුවන් මේ අවස්ථාවේ දැක බලා ගන්නට. ඊළඟට පෙර සඳහන් කළ
ධාන්‍යාකාර හැඩයෙන් යුක්ත කැලණි ස්තූපය කැලණි රජමහා විහාරස්ථානයේ දක්නට ලැබෙන කැලණි ස්තූපයේ පින්තූරයක් ඡායාරූපයක් ඔබට පුළුවන් මේ අවස්ථාවේ දැක බලා ගන්නට. ඊළඟට දුවේපති අපි ඉගෙන ගන්න සූදානම් වන්නේ ස්තූපාංග පිළිබඳව. ඒ කියන්නේ ස්තූපයක තිබෙන අංග පිළිබඳව මනවින් දැන හඳුනා ගන්න අපි සූදානම් වන්නේ. ඔබට විභාගයේදී ප්‍රශ්න පත්‍රයේ සඳහා ස්තූපයක ආකෘතියක් නම් කරලා මේ විදිහට ඊතල යොදලා ස්තූප අංග නම් කරන්න දෙන අවස්ථා අපිට දක්නට ලැබුණා. නිසා ඔබ බොහොම අවධානයෙන් මෙම ස්තූප අංග පිළිබඳව ඔබේ දැනුම වැඩි කර ගන්නාට අපි කාරණක මතක් කරනවා. අපිට පුළුවන් මේ ස්තූප ආකෘති දැන හඳුනා ගන්න පුතේ දුවේ. ඒ අනුව මේ පින්තූරේ දක්න ලැබෙන්නේ රුවන්වැලි මහා සෑය. මුලින්ම අපිට දක්න ලැබෙන අංක 1න් තුම්මහල් පේසාව, අංක 2න් ස්තූප ගර්භය, අංක 3න් හතරස් කොටුව, අංක 4න් දේවතා කොටුව, අංක 5න් කොත් කැරැල්ල, අංක 6න් චූඩාමාණික්කය. ස්තූප ආකෘතියක් තුලින් සියලුම ස්තූප අංග එකවර ඉගෙන ගැනීම සඳහා අපි මේ පින්තූරයේ ඔස්සේ උත්සාහ කරනවා. යන දුවේ පුතේ ඔබට පුළුවන් ස්තූපයක අංග තාමත් මනමින් මෙම පින්තූරයේ ඔස්සේ හඳුනා ගන්නට. ඉහළ සිට පහළට බැලුවොත් මුලින්ම චූඩාමාණික්‍ය, ඊළඟට කොත් වහන්සේ, වගේම කොත් කැරැල්ල, ඊළඟට දේවතා කොටුව, ඊළඟට හතරස් කොටුව, ඊළඟට ගර්භය, පේශාවලු. ඊළඟ දුවේ පුතේ ස්තූපයේ යට භාගයේ සලපතල මළුවේ සිට අංග රාශියක් ස්තූපයක දක්න ලැබෙනවා. ඔබට පුළුවන් ඒ ටික හඳුනා ගන්නට. සලපතල මළුව ඔබට දක්න ලැබෙනවා. ඊළඟට වාහල්කඩ, ඒ වගේම මුරගල, සඳකඩ පහන, ඒ වගේම කොරවක්ගල, පීගැට පෙළ ස්ථානයේ තුල තිබෙනවා. ඒ වගේම ඇත්පවුරත් මෙම ස්තූප අංග වලට අයිති වෙනවා. ලංකාවේ අනුරාධපුරයේ පිහිටි රුවන්වැලි මහා සෑය තුල මේ සියලුම ස්තූප අංග අපට දක්න ලැබෙනවා. මේ ඇත්පවුරෙන් පස්සේ අපට ස්තූපය දක්න ලැබෙන්නේ වැලි මළුව, ඊළඟට මහා මළුව හෙවත් ගජම් මළුව දක්න ලැබෙනවා. ඉගෙන ගනිමු දුවේ පුතේ ඊළඟට චෛත්‍ය ග්‍රහයවත් වටදාගය පිළිබඳව. වෘත්තාකාර පියස්සක් සහිත ගෘහය චෛත්‍ය ග්‍රහයවත් වටදාගය නම් වේ. ස්තූපය හා බැතිමතුන්ගේ ආරක්ෂාවට මේදි කර තිබෙනවා. කුඩා ස්තූප සඳහා මේදි කර තිබේ. ඒ වගේම තූපාරාමයේ, අම්බස්තලයේ, ලංකාරාම වැනි ස්තූප වටා ඇති ගල් කණු මෙයට සාක්ෂි දරනවා. පොළොන්නරුවේ හා මෙදිරිගිරියේ පිහිටි වටදාගවල් කලාත්මක බවින් අනුුණයි. ඔබට මේ දක්න ලැබෙන්නේ පොළොන්නරුවේ තිබෙන කලාත්මක වටදාගය. ඊළඟට ඉගෙන ගනිමු තවත් අංගයක් පිළිබඳව, වාහල්කඩ පිළිබඳව. ඇතම් ස්තූපවල ගර්භයට සම්බන්ධ සිව් දිසාවලට මුහුණලා තන්ලද අලංකාර තොරණ වැනි අංගය වාහල්කඩ හෙවත් ආයක ලෙස හඳුන්වනවා. වාහල්කඩ දෙපස ශිලා ස්තම්භ දෙකක් පිහිටා ඇති අතර මැද කොටස සමාන්තර තීර යොදා හංස රූප, වාමන රූප, ඇත්, හිස් හා බොරදම් යොදා අලංකාර කොට තිබෙනවා. ඒ වගේම මිහින්තලයේ කණ්ඨක චෛත්‍යයේ නැගෙනහිර වාහල්කඩ උසස් කලාත්මක නිර්මාණයක් බව සැලකෙනවා. මේ දෙවෙන්නේ දුවේ පුතේ
එම මිහින්තලයේ කණ්ඨක චේතේ වාහල් කඩේ ඡායාරූපයක්. අපි ඊළඟට ඉගෙන ගන්නවා බෝධිඝර පිළිබඳව. බෝධින් වහන්සේ වටා නිමවන ලද පටු පියස්සක් සහිත මණ්ඩපය බෝධිඝරයේ ලෙස විවහාර වෙනවා. බෝධි වෘක්ෂයේ ආරක්ෂා සඳහා මිදි කර තිබෙනවා. ශ්‍රී මහා බෝධිය වටාද බෝධිඝරයක් තිබූ බවට සාක්ෂි හමු වෙනවා. ඒ වගේම කලාත්මකයෙන් උසස්ම බෝධිඝරය අපට අද දක්න ලැබෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල්ලක්ගම කියන ස්ථානයේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේම නිල්ලක්ගම බෝධිඝරයේ ඡායාරූපයක් තා සමීප ඡායාරූප දෙකක් ඔබට ඊළඟට දක්න ලැබෙනවා. අපි ඊළඟට ඉගෙන ගන්නේ පියගැට පෙළ පිළිබඳව. බෞද්ධ ගොඩනැගිල්ලකට හෝ වෙන යම් ගොඩනැගිල්ලකට පිවිසීමට සඳකඩ පහනට පා තැබූ පසු ඊළඟට පියවර තැබිය යුත්තේ පියගැට පෙළටය. එවැගේම පියගැට පෙළද අලංකාර කැටයම් වලින් යුක්තයි. පියගැට දෙකක් අතර හිස් බරක් උසුලාගෙන සිටින ඉරියව්වෙන් නෙලා ඇති වාමන රූපද එවැගේම පුතේදුවේ පලාපෙති කැටයමින් යුත් පියගැටද දක්නට ලැබෙනවා. ඔබට පුළුවන් මෙම ඡායාරූපයෙන් දැක බලා ගන්නට සඳකඩ පහන, මුරගල, කොරවක්ගල සහ පියගැට පෙළ උම සමීප ඡායාරූප හැටියට පුළුවන් දැක බලා ගන්නට. අපි ඊළඟට ඉගෙන ගන්නේ දුවේ පුතේ සඳකඩ පහන පිළිබඳව. බෞද්ධ කලා ඉතිහාසයේ බොහොම කලාත්මක අලංකාර ශිල්පීය දක්ෂතා ඉස්මතු වී තිබෙන නිර්මාණයක් තමයි සඳකඩ පහන. පියගැට පෙළක ආරම්භයේ දක්න ලැබෙන අර්ධ කවාකාර ගල් පෝරුව සඳකඩ පහන ලෙස හඳුන්වනවා. ඒ වගේම අඩ සඳ ගල කියලාත් හඳුන්වන්නේ සඳකඩ පහනමයි. පාලි භාෂාවෙන් අඩ ඡන්ද පාෂාණ ලෙස හඳුන්වනවා. අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගයේ දක්වා ඊට අනන්‍ය ලක්ෂණ සහිතව මේ විකාශය හඳුනාගත හැකි වෙනවා. වඩාත්ම කලාත්මක සඳකඩ පා නිර්මාණය කිරීමේ ගෞරව හිමි වන්නේ අනුරාධපුර යුගයේ මධ්‍ය භාගයේ විසූ කලාකරුවාට. වඩාත් කලාත්මක සඳකඩ පහන් ලෙස සැලකෙන්නේ අනුරාධපුර බිසෝ මාලිගයේ අස ඇති සඳකඩ පහනයි. සඳකඩ පහනේ පිටස්ත සිට ඇතුළත දක්වා කැටයම් වල පිළිවෙල ඉගෙන ගන්නට ඕනි. යනු අංක 1 පුතේදුවේ ශෛලීගත පලාපෙති කැටයම 2 එකිනෙකා පසුපස දිව යන ඇත්තස් සිංහ ගව යන සත්ව කැටයම 3 වෙනි එක සංකීර්ණ ලියවැල 4 වෙනි අවස්ථාව තුඩින් නෙළුම් පොහොට්ටු රැගෙන එකිනෙකා පසුපස යන හංස පේලි කැටයම අංක 5 සරල ලියවැල 6 වෙනි අවස්ථාව මධ්‍ය නෙළුම් මලක අර්ධය දක්න ලැබෙනවා. මේ තමයි සඳකඩ පහනේ ඇතුළත සිට පිටතට දිවෙන ආකාරයේ කැටයම් පිහිටා තිබෙන ආකාරය. ඔබට මේ දක්න ලැබෙන්නේ එම අනුරාධපුර යුගයේ තිබෙන බිසෝ මාලිගයේ ඉදිරිපස ඇති කලාත්මකයෙන් අනුවන උම ශ්‍රේෂ්ඨ සඳකඩ පහනේ ඡායාරූපයක්. අපි ඊළඟට ඉගෙන ගනිමු සඳකඩ පහනේ ඇති වූ වෙනස්කම් පිළිබඳව. හින්දු ආభాෂ නිසා පොළොන්නරු යුගයේ සඳකඩ පහනෙන් ගව රූප ඉවත් වෙන්න සිද්ධ වුණා. මහනුවර යුගයේදී හැඩය හා කැටයම් වෙනස් වීම අර්ධ කවාකාර හැඩයේ වෙනුවට හතරැස්ව නිර්මාණය කිරීමද කැටය වෙනස් වීමද සිද්ධ වුණා. පොළොන්නරු යුගයේ සඳකඩ පහන අපි දැක බලා ගනිමු. මේ වෙනස්කම් වලින් යුක්තව නිර්මාණය වූ සඳකඩ පහන ඔබට මේ දක්න ලැබෙන්නේ පොළොන්නරු යුගයේ සඳකඩ පහනක්. බලන්න මේ කියපු අංග ලක්ෂණ වෙනස් වීම සියල්ල ඉතා මැනවින් දක්න ලැබෙනවා මෙම පොළොන්නරු යුගයේ සඳකඩ පහන තුල.
අනුරාධපුර යුගයට ඈත් සඳකඩ පහණේ භව චක්‍රයේ අර්ථවත් වන බව සෙන්රත් පරිවිතාන මහත්මයා ප්‍රකාශ කරනවා. මේ විදිහටයි එම භව චක්‍රය නිරූපණය වෙන්නේ. පලාපිති කැටයමින් රාගයෙන් ගිනිගත් සත්වයෝ ඇත්තස් සිංහ ගව යන සත්ව කැටයමින් ජාති ජරා ව්‍යාධි මරණ දුක් සංකේතවත් කරනවා. සංකීර්ණ ලියවැල කැටයම කෙලෙස් නිසා සසරේ අතරමං වීම හංසපේලි කැටයමින් විමුක්තිය කරා යන සත්වයෝ සරල ලියවැලින් තුනිය වූ කෙලෙස් ඇති බව මධ්‍යයේ නෙළුම් මලක අර්ධයෙන් නිවන සංකේතවත් කරනවා. තවත් සුවිශේෂ නිර්මාණ පිළිබඳව අපි ඉගෙන ගන්නවා මුරගල පිළිබඳව දුවේ පුතේ. විහාර මන්දිරයක රාජකීය ගොඩනැගිල්ලක දොරටු අලංකාර කරන අර්ධ කවාකාර මුදුන සහිත ගල් පොරු දෙක මුරගල් නමින් හඳුන්වනවා. සඳකඩ පහනෝ පියගැට පෙළක ආරම්භක පියගැටය දෙපස කැටයම් සහිතව රහිතව මේ නිර්මාණය දක්නට ලැබෙනවා. කොරවක් ගලේ ආරක්ෂා තහවුරු කිරීම මෙය ඉදිකිරීමේ අරමුණු වශයෙන් හඳුනාගෙන තිබෙනවා. ඊළඟට අපි ඉගෙන ගන්නවා මුරගලේ විකාශය පිළිබඳව. ආරම්භයේදී කැටයම් රහිතය, පසුව පුන් කලස, බහිරව රූප, පෙනේ සහිත නාග රූප ඒට එකතු වුණා. මේ දැකියක මිනිස් වෙස්ගත් නාරජ කැටයම මුරගල විකාශයේ දියුණුම අවස්ථා පෙන්වුම් කරනවා. නාරජුගේ හිස වටා විහිදෙන නයි පෙන මාලාවකි. ත්‍රිභංග ලීලාවෙන් සිටි නාරජුගේ වැලමිටෙන් ඉහළට නැමුණ එක් අතක දල්වන සාකාවක් හෝ මල් ඉත්තක් වෙයි. දෙපා මුල වාමන රූප එකක් හෝ දෙකක් දැකිය හැකිය. අභයගිරියට අයත් රත්න ප්‍රාසාද නැමැති ගොඩනැගිල්ල සමීපයේ ඇති මුරගල කලාත්මකයෙන් අනුවන මුරගල් ලෙස සැලකෙනවා. ඔබට පුළුවන් මේ මුරගල් දෙකක් මේ අවස්ථාවේ ඉතා මැනවින් සමීප ඡායාරූප හැටියට දැක බලා ගන්නට. අනුරාධපුර යුගයේ දක්නට ලැබෙන බොහොම කලාත්මක අනුවන කැටයම් ශිල්පයේ සුවිශේෂ නිර්මාණයක් වන මුරගල ඔබට පුළුවන් මේ අවස්ථාවේ ඉතා මැනවින් දැක බලා ගන්නට. ඊළඟට ඉගෙන ගන්නවා කොරවක් ගල පිළිබඳව. මුරගල පිටුපසින් පියගැට පෙළ දෙපස කැටයම් සහිතව හෝ රහිතව අත්වලක් ලෙස දිගටව ඇති ගල් පුවරුව කොරවක් ගලයි. පියගැට පෙළ හා පියගැට පෙළ නගින්නන්ගේ ආරක්ෂාව සඳහා ගොඩනැගුණද මේ කලාත්මක නිර්මාණයකි. මකර මුඛයකින් නිකුත් වන ලියවැලක් වෘත්තාකාර දඟරයකින් අවසන් වන ලෙස නිර්මාණය කර තිබීම මෙහි ඇති සුලභ කැටයම් වේ. එවැගේම කොරවක් ගලේ පිටට පෙනෙන බිත්තියේ සිංහ, හස්ති, නාග හෝ වාමන රූප කැටයම් වලින් විසිතුරුකට තිබෙනවා. කොරවක් ගල තා මැනවින් ඔබට පුළුවන් දැක බලා ගන්නට මෙම පින්තූරයෙන්. අනුරාධපුර හා පොළොන්නරු යුගවල චිත්‍ර පිළිබඳ අපේ අවධානය යොමු කරන මේ ළඟට විහාරස්ථානයක පිළිමගේ කලාගාරයකි. බෞද්ධ සිතුවම් කලාවේ අරමුණු රාශියක් තිබෙනවා. බෝසත් චරිතය හා බුද්ධ චරිතය පිළිබඳ දැනුම ලබා දීම, ශ්‍රද්ධාව වර්ධනය කිරීම, ජීවිතාදර්ශ ලබා දීම හා සෞන්දර්ය රස වින්දනය. බෞද්ධ සිතුවම් කලාවේ ආරම්භය අනුරාධපුර යුගයේ දක්වා ඈතට විහිදී යයි. අනුරාධපුර යුගයේ සිතුවම් වර්තමානයේ හමුවන ස්ථාන වන්නේ සීගිරි හා හිඳගලයි. සීගිරි චිත්‍ර ඉන්දියාවේ අජන්තා සිතුවම් වලට නෑකම් කියනවා. හිඳගල විහාරස්ථානයේ චිත්‍ර සීගිරි සම්ප්‍රදායට අයත් වෙනවා. සීගිරි චිත්‍ර ඔබට පුළුවන් මේ පින්තූරයෙන් දැක බලා ගන්නට. පොළොන්නරු යුගයේ චිත්‍ර ගැන අපේ අවධානය යොමු කරමු. පොළොන්නරු යුගයේ පැරණි සිතුවම් හමුවන ස්ථාන කිහිපයක් තිබෙනවා. එකක් තමයි මහියංගන ස්තූපයේ ධාතු ගර්භය,
දිඹුලාගල ලෙන් විහාරය, තිවංග පිළිමගේ. තිවංග පිළිමගේ මේ යුගයේ විශාලතම චිත්‍රාවලිය දක්න ඇති ස්ථානයේ බවට පත් වෙනවා. මේ මහා පෙරකුම් රජු විසින් කරන ලද ජේතවනාරාම පිළිමගය නමින්ද හඳුන්වනවා. මේ ගර්භයේ ඇති සිතුවම් වලින් බුද්ධ චරිතයත් අන්තරාලයේ ඇති සිතුවම් තුලින් ජාතක කතා නිරූපණය වෙනවා. සස වෙස්සන්තර සාමාදී ජාතක කතාද බුදුරදුන් දෙව්ලොව සිට සංකස්පුවට වැඩම කිරීමද යනාදිය නිරූපණය වෙනවා. පොළොන්නරුව තිවංග පිළිමගේ චිත්‍ර ඔබට දක්න ලැබෙනවා. මහනුවර යුගයේ චිත්‍ර කලාව මෙම යුගයේ චිත්‍ර රේඛා කර්මය හා වර්ණ පූර්ණ යන අංග දෙකෙන් සිදු කර තිබෙනවා. එනම් පළමුව රූපවල බාහිර රේඛා ඇඳ පසුව වර්ණ යොදා රූපය සම්පූර්ණ කිරීමයි. ඒ සඳහා රතු, සුදු, කහ, කළු යන වර්ණ වැඩි වශයෙන් භාවිතා කොට තිබෙනවා. මිනිස් රූප, සත්ත්ව රූප ස්වාභාවික පරිසරයේ පවත්න ආකාරයෙන් ඇඳීම කර නැත. එළිය අඳුර දැක්වීම හෝ පර්යාවලෝකයේ දක්වා නැත. අඛණ්ඩ කතන ක්‍රමයේ ජනප්‍රිය වී ඇත. මෙකල චිත්‍ර ඇස පිනවන සුළු දෘශ්‍ය ගෝචර රටාවකින් යුක්ත වෙනවා. මහනුවර යුගයේ චිත්‍ර ශිල්පීන් දෙවරගම්පොළ සිල්වත්තන, හිරියාලේ නයිදේ දේවේන්ද්‍ර මූලාචාර්යා. මහනුවර යුගයේ සිතුවම් පිහිටි ස්ථාන දෙගල්දොරුව විහාරය, මැදවල විහාරය, රංගිරි දඹුරු විහාරය, රිදී විහාරය සහ බඹරගල විහාරය. ඔබට පුළුවන් මේ ස්ථානවල වර්තමානයේ දැකගත හැකි සිතුවම් චිත්‍ර දැක බලා ගන්නට මෙම සටහනෙන් දෙගල්දොරුව විහාරයේ චිත්‍ර, ඊළඟට දඹුරු විහාරයේ චිත්‍ර, රිදී විහාරයේ චිත්‍ර සහ බඹරගල විහාරයේ චිත්‍ර දක්න ලැබෙනවා. නූතන යුගයේ චිත්‍ර කලාව 19 වන සියවසේ අවසාන භාගයේ හා 20 වන සියවසේ ආරම්භක වකවානුවේදී ආරම්භ වූ චිත්‍ර කලාවයි. මෙම යුගයේ චිත්‍ර ශිල්පීන් රාශියක් ඉන්නවා දුවේ පුතේ. රිචඩ් හෙන්රිකස්, එම් සාර්ලිස්, සෝලියස් මෙන්ඩිස්, ජෝර්ජ් කීට්, ඇල්බර්ට් ධර්මසිරි සහ සෝම්බන්දු විද්‍යාපති. නූතන යුගයේ චිත්‍ර පිහිටි ස්ථාන ග්‍රෑන්ඩ් පාස්සේ ජයතිලකාරාමයේ, කොළඹ මාලිකාගන්ධ විහාරය, කොළඹ අශෝකාරාමය, කොළඹ ඉසිපතනාරාමය, කොළඹ වේළුවනාරාමය, පුතුපිටියේ පූජාරාමය, මාවිල සුමන කුසුමාරාමය, රාස්ගල්ල විහාරය, මැද්දේපොළ විහාරය, බොරැල්ල ගෝතම විහාරය සහ බෙල්ලන්විල රජමා විහාරය. බුද්ධ ප්‍රතිමා මුල් කාලීනව බුදුරදුන් රූපාකාරයෙන් දැක්වීම අයෝග්‍ය ක්‍රියාවක් ලෙස කලාකරුවන් විශ්වාස කළ හේයින් එකල අපි කියනවා අප්පටිමා යුගය කියලා බුදුරදුන් වෙනුවට බෞද්ධ සංකේත භාවිතා කොට තිබෙනවා. ඒ සංකේත අතර බෝධිය, වජ්‍රාසනය, සිරිපතුල, ධර්මචක්‍රය, පද්මය සහ ස්තූපය සලකන්න පුළුවන්කම තිබෙනවා. ඊළඟට අපි බුද්ධ ප්‍රතිමා ඉතිහාසය පිළිබඳව ඉගෙන ගනිමු. විද්වතුන්ගේ මතයට අනුව ලොව පළමුවරට බුද්ධ ප්‍රතිමා නිර්මාණය වී ඇත්තේ කනිස්ක රාජ සමයේ. ඒ ගන්ධාර ප්‍රදේශයෙන් හමු වූ කාසියක ධාතු කරඬුවක් හා බුද්ධ ප්‍රතිමාවක් දක්න ලැබීමෙන් තහවුරු වී තිබෙනවා. ඒ වගේම ද්වේපතේ පසු කාලීනව ඊට ග්‍රීක, රෝම හා මතුරා කලාවේ ආభాසය ලැබී තිබෙනවා. කෙසේ වෙතත් සමහර විද්වතුන් පවසන්නේ ලංකාවේ බුදුසාම ලැබීමත් සමග බුද්ධ ප්‍රතිමා නිර්මාණය වූ බවයි. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී සෙල්මුවා පිළිමයක් අබේගිරි විහාර සංකීර්ණයේ තිබූ බව දැක්වෙන මහාවංශයේ සඳහන් සටහනින් තහවුරු වී තිබෙනවා. බුද්ධ ප්‍රතිමා වර්ග අපි හඳුනා ගනිමු දුවේ පුතේ. බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීමේ මාධ්‍ය කීපයක් තිබෙනවා. කළුගල්, බදාම, කිරිගණුඩ, ඇද්දත්, ලෝහ, ලී වශයෙන්. බුද්ධ ප්‍රතිමා වර්ග 3යි. හිටි පිළිම, හිඳි පිළිම, සතපෙන පිළිම හෙවත් ඔත් පිළිම වශයෙන්. ඊළඟට බුද්ධ ප්‍රතිමා අපි තවත් ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි ආබද්ධ ප්‍රතිමා, අනිත් එක අනාබද්ධ ප්‍රතිමා. ආබද්ධ ප්‍රතිමාවට උදාහරණයක් තමයි අවකන බුද්ධ ප්‍රතිමා වහන්සේ අනුරාධපුරයේ පිහිටි. ඒ වගේම අනාබද්ධ ප්‍රතිමාවට උදාහරණයක් තමයි මාලිගාවිල පිහිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ.
බුද්ධ ප්‍රතිමා වර්ග සඳහා අපි උදාහරණ හඳුනා ගනිමු. ඒ අනුව හිඳි පිළිම සඳහා උදාහරණ තමයි අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ, එවැගේම තොළුවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ දැනට කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙන්නේ. එවැගේම පංකුලිය බුද්ධ ප්‍රතිමා වහන්සේ. ඉටි පිළිම සඳහා උදාහරණ අනුරාධපුර අවකන බුද්ධ ප්‍රතිමා වහන්සේ, බුත්තල මාලිගාවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ පොළොන්නරුවේ ගල් විහාර බුද්ධ ප්‍රතිමා වහන්සේ. සතපෙන පිළිම සඳහා උදාහරණ පොළොන්නරුවේ ගල් විහාර බුද්ධ ප්‍රතිමා වහන්සේ, වගේම තන්තිරමලේ බුද්ධ ප්‍රතිමා වහන්සේ. බුද්ධ ප්‍රතිමා සඳහා දාගන්නා මුද්‍රාවන් අපි කතා කළා. යනුව පළවෙනි මුද්‍රාව ධ්‍යාන මුද්‍රාව. ධ්‍යාන මුද්‍රාව කියන්නේ ද්වේපතේ වම් අත්ල මත දකුණු අත්ල පිහිටුවා තිබීම. මින් භාවනානුයෝගී සමාධිගත ඉරියව්ව සංකේතවත් කරනවා. මේ සඳහා උදාහරණ තමයි අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඔබට අංක 1කින් පුළුවන් දැක බලා ගන්නට. අංක 2 තොළුවිල සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ, අංක 3 ගල් විහාර සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ. ඊළඟට අබේ මුද්‍රාව දකුණු අත උඩට නමා ඇඟිලි සම්පූර්ණ දිගහැර අත්ල ඉදිරියට සිටිනසේ නිරූපණය කෙරේ. මින් සත්වයාට උරුමව ඇති සසර බිය දුරු කිරීම සංකේතවත් කරනවා. උදාහරණ 1 අවකන බුද්ධ ප්‍රතිමා වහන්සේ, 2 මාලිගාවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ, 3 රස්විහෙර බුද්ධ ප්‍රතිමා වහන්සේ. ඔබට පුළුවන් අංක අනුව එම පින්තූර දෙක බලා ගන්නට. ඊළඟට විතර්ක මුද්‍රාව දකුණු අත උඩට නමා දබර ඇඟිල්ල මාපට ඇඟිල්ලේ තුඩ මත තබා කවයක් ලෙස ඇඟිලි දෙක නිරූපණය කරනවා. මින් ගැටලු විසඳීම සංකේතවත් කරනවා. තදාල නිදසුන් උදාහරණ ඡායාරූප වශයෙන් ඔබට දක්න ලැබෙනවා. මිළඟට භූමි ස්පර්ශ මුද්‍රාව දකුණු දන හිසට උඩින් තම දකුණු අත්ල ඇතුළට සිටිනසේ ඇඟිලි දිගහැර පහතට සිටින ආකාරය පෙන්눔 කරනවා. හිඳි පිළිමවලට පමණක් ආවේනික වෙනවා. මින් බුදුරදුන් මාර පරාජයේදී පොළව සාක්ෂි දැරීම සංකේතවත් කරනවා. මිළඟට වර්ධ මුද්‍රාව දකුණු අත පහත් කොට අත්ල උඩු අතට හරවා ඇඟිලි දිගහැර තැබීම දක්න ලැබෙනවා. මෙම මුද්‍රාව හිඳි පිළිමවල තමයි දක්න ලැබෙන්නේ. මින් වරදානය සංකේතවත් කරනවා. ඊළඟට අපි ඉගෙන ගන්නවා ද්වේපතේ බුද්ධ ප්‍රතිමා ආසන පිළිබඳව. වීරාසන, භද්‍රාසන, පద్මාසන වශයෙන් ප්‍රධාන ආසන 3ක් අපි හඳුනා ගන්නවා. මේ පළවෙනි එක වීරාසනය. වාඩි වී සිටින විට වම් පාදයේ දකුණු පාදයට යටින් හා දකුණු පාදයේ වම් පාදයට උඩින් පිහිටන ලෙස සිටීමේ ඉරියව්වයි. ඔබට පුළුවන් මේ පින්තූරය දැක බලා ගන්න ගල් විහාරයේ වීරාසන බුද්ධ ප්‍රතිමා වහන්සේ. මිළඟට භද්‍රාසනය. මදක් උස්සෝ ආසනයක හිඳගෙන කලවා දෙපසට විහිදුවා පාද පහලින් ඇති පත්මයක් වැනි පීඨයක් මත තබාගෙන සිටීමේ ඉරියව්වයි. ඊළඟට පద్මාසනය. දණහිස් නමා පතුල් උඩ අතර සිටිනසේ වම් පතුල දකුණු කලවා මතද දකුණු පතුල වම් කලවා මතද තබාගෙන සිටීමේ ඉරියව්වයි. ඊළඟට ප්‍රතිමාඝර. ප්‍රතිමා වන්දනය ජනප්‍රිය වීමත් සමග ඒ සඳහා ගෘහයක් ඉදිවි. ඒ ප්‍රතිමාඝරයයි. පැරණි ප්‍රතිමාඝර වර්ග 3ක් දක්නට ලැබෙනවා. එකක් තමයි ගන්ධ කුටි, අනිත් එක ගෙඩිගේ, අනිත් එක පාසාද. ගන්ධ කුටි යටතේ අපි ඉගෙන ගන්නවා බුදුරදුන් වැඩ සිටි කුටිය ගන්ධ කුටිය නම් වූ අතර පළමු ප්‍රතිමාඝර මෙනමින් හඳුන්වා තිබෙනවා. උදාහරණ කිරිබත් වෙහෙර, පංකුලිය හා තුළුවිල වශයෙන්. අනුරාධපුර කිරිබත් වෙහෙර ගන්ධ කුටි ප්‍රතිමාඝරයේ පින්තූරයක් ඡායාරූපයක් ඔබට දක්න ලැබෙනවා.
පාසාද තරමක් විශාල මහල සහිත ගොඩනැගිල්ලකි. මිගාර මාතු පාසාද සංකල්පය අනුව නිර්මාණය කර තිබෙනවා. උදාහරණ තමයි දුවේ පුතේ 1 රත්න ප්‍රාසාදය 2 බිසෝ මාලිගය. ඒ අංක අනුව ඔබට පුළුවන් එම පාසාද දැක බලා ගන්නට. මිළඟට ගෙඩිගේ ප්‍රමාණය විශාල පිළිම ගෙවල් වූ අතර වහලය පවා ගඩොලින් නිර්මාණය කොට තිබෙනවා. උදාහරණ තූපාරාම පිළිමගය පොළොන්නරුවේ, තිවංක පිළිමගය, එවැගේම ලංකාතිලක පිළිමගය, මාතරේ නාලන්දා ගෙඩිගය. පින්තූර වලින් ඔබට මේ ස්ථාන දක්නට ලැබෙනවා. බෞද්ධ කලා ශිල්ප වලින් සාධනය වන අරමුණු කිහිපයක් තිබෙනවා. බෞද්ධ සාරධර්ම ජනතාව අතර රැගෙන යාම, පොදු ජන මනසට ධාර්මික විනෝදාස්වාදයක් ලබා දීම, එළ සංස්කෘතියේ ප්‍රෞಢත්වයේ ලොවට හෙළි කිරීම, දිගු ඉතිහාසයකට උරුමකම් කියන ජාතියක් ලෙසට ලාංකිකයන් පත්වීම, දෙස් විදෙස් සංචාරක ශේස්ත්‍රයේ අභිවෘද්ධියට හේතු වීම.